අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සියලුම දරුවන්ට අපි ඉක්මනට පාඩමට ලෙස් දෙමු. අපි එදා අන්තිමට කතා කරේ පුතේ හදිසිය තලය පිළිබඳව සාකච්ඡා කරා. උදාහරණ මම පේපර් එකක් දාලා තිබුණා පහුගිය දවසක ඒ තමයි අවසාන වාර පරීක්ෂණය. ඒ කියන්නේ පුතා දෙවන වාර පරීක්ෂණය සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 2018 අවසාන වාර පරීක්ෂණයේ ඉලක්ක ප්‍රශ්න පත්‍රයක් දාලා තිබුණා. උදාහරණ දෙක සාකච්ඡා කරා. right. එහෙනම් අවධානය දෙන්න පාඩමට ප්‍රශ්න පත්‍රයේ. ඍණ පහ ඍණ අපිට අහන රූපයේ සමමිතික අක්ෂරණ කියන. උදාහරණ පේනවා මේ දෙලා තියෙන්නේ සවිදි ෂඩාස්ප්‍රය. සවිදි ෂඩාස්ප්‍රයක එතන අපි දන්නවා සමමිතික අක්ෂර කීයක් තියෙනවද පුතේ? සමමිතික අක්ෂර 6ක් තියෙනවා. සවිදි ෂඩාස්ප්‍රයක සමමිතික අක්ෂර 6යි. සුළු කරන්න ඍණ පහට එකතු කරන්න ධන දෙකක්. එතකොට ඍණ 5යි ධන 2යි සුළු වෙනකොට ලොකු එකේ ලකුණ ඍණ, ලොකු එකේ පොඩි එක අඩු කරා උත්තරය ඍණ 3යි. ඊළඟට පුතාට තේරෙනවා මෙතන විහිදුවා ලියන්න. විහිදුවා ලියන්න කියනකොට පුතා දන්නවා දෙක තුන් සැරයක් වැඩි වෙන්න ඕන. දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, දෙක ගුණ කිරීම, b ගුණ කිරීම b. දෙක තුන් සැරයක්, b දෙසරයක්. සරලම ආකාරයෙන් දක්වන්න කියලා අනුපාතයක් දීලා තිනවා 14:35. පුතා දන්නවා අනුපාතයක් සරල කරන්නේ එකම රාශියකින් ඒ කොටස් දෙකම බෙදන්නේ. 14:35 දෙකම බෙදන්න පුළුවන් ඉලක්කම තමයි පුතේ 7. එතකොට 14 7ෙන් බෙදුවම 2යි 35 7ෙන් බෙදුවම 5යි. අනුපාතය 2ට 5යි. 2ට 5යි. හරිද? පහත ප්‍රකාශනයේ ගණිත කර්මයේ ඉදී අනුපිළිවෙල ලියන්න. මොකද්ද පුතේ අනුපිළිවෙල? ගුණ කිරීම අඩු කිරීම. යන පිළිවෙලට දිවාම තියෙන පිළිවෙල තමයි ගුණ කිරීම සහ අඩු කිරීම. ගුණ කිරීම අඩු කිරීම. අත උසන්න පුතේ ඒ ප්‍රශ්න පහ තේරුම් නැති දරුවෙක් ඉන්නවනම් කවුරු හරි? හොඳයි. අපි යන්කෝ 6 වෙනි ගානට. 6 වෙනි ගානේ කියනවා 10ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කුලකයක්. පුතා කියන්න බලන්න 10ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යා මොනවද කියන්නේ? 1 තියෙනවා, 3 තියෙනවා, 5 නෙමෙයි 6 තියෙනවා. 10 ගන්න බෑනේ. 10 10ට අඩු නෑ. ඒත් 10ට අඩු ත්‍රිකෝණ සංඛ්‍යාව වෙන්නේ 1 3 6. 1 3 6. අවයව ඇසුරෙන් ලියා දක්වන්න. කොහොමද පුතේ අවයව ඇසුරෙන් ලියන්නේ? සංගල වරහන ඇරලා ඒ කියන්නේ ඉංග්‍රීසි ඔඩියේ කැපිටල් අකුර දාලා ඉංග්‍රීසි ඔඩියේ කැපිටල් වලින් ඒ අකුර දාලා අපි ලියනවා සමාන ලකුණු දාලා සංගල වරහන ඇරලා ඒක තුල ලියනවා පුතා 1 3 කමාදද 6 සංගල වරහන වහනික තමයි කරන්නේ. හරිද? ඔන්න ඊළඟට ත්‍රිකෝණයේ පරිමිතිය 7 වෙනි ගාන. අපි මේ කතා කරන්නේ උදාහරණ දෙලා තියෙන අන්තිම ප්‍රශ්න පත්‍රයේ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දෙවන වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍රය. දැන් මේ කෙටි ප්‍රශ්න පත්‍රය අපි මේ කතා කරගෙන යන්නේ පුතේ 7 වෙනි ගාන. දෙවෙනි පිටුවේ තියෙන 7 වෙනි ගාන. හරිද? අන්තිමට පුතාට දාලා තියෙන ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ගාන. ත්‍රිකෝණයේ පරිමිතිය සර්. ඒතර පුතාට මේකේ තියලා තියෙනවා සෙන්ටිමීටර් සහ මිලිමීටර් වලින් ගාන දීලා තියෙනවා. පුතාට සෙන්ටිමීටර් මිලිමීටර් වලින් දීපු මේක එකතු කරලා පෙන්වන්න වෙනවා. පරිමිතිය කියන්නේ වටේ දිගනේ පුතේ. මම මේ කතා කරන්නේ 7 වෙනි ගාන. එනි ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ගානේ පහයි cm අපි මේක cm දාමු. එතන මිලිමීටර් දාමු. පහයි ඒකේ මිලිමීටර් නෑ පුතේ. මිලිමීටර් නෑ. ඉලක්කමක් මේ මිලිමීටර් කියන්නේ. ලඩ 6යි 8යි 4යි 2යි. එකතු කරන්න තියෙන්නේ 8යි 2යි 10යි බිඳුව එකක් ඉදිරි. 8යි 2යි 10යි බිඳුව එකක් ඉදිරි. 5 1යි 6යි. 6යි 12යි 4යි 16යි. සෙන්ටිමීටර් 16යි මිලිමීටර් නෑ පුතේ. ඒකට සෙන්ටිමීටර් 16යි ඒකට මිලිමීටර් නෑ කියලා කියන්න ඕනේ. සෙන්ටිමීටර් 16 කිව්වම ඊළඟට කියනවා ඒවලගේ 5යි ඒවලගේ 5යි 2යි ඒ ඍණ 3 අගය අහනවා 8 වෙනි ගානේ. 2යි ඒ ඍණ 3. ඒතර අපිට පැහැදිලි
දෙක ගුණ කිරීම ඒ සඳහා දානගේ 5 ඍණ 3 දෙවරක් 5 10යි 10න් අඩු කරනවා 3ක් 10න් 3ක් අඩු කරාම උත්තරේ 7යි නේ පුතේ 10න් 3ක් අඩු කරාම 7යි කියලා පිළිතුර එනවා දෙවරක් දෙවරක් 5 ඍණ 3 දෙවරක් 5 10යි 10න් 3ක් අඩු කරාම 7යි කියලා උත්තරේ ඊළඟට කියනවා පුතා පහත සිදුවීම ස්ථිරවම සිදුවන ස්ථිර සිදුවීම්ද ස්ථිරවම සිදු නොවන සිදුවීම්ද යන බව ලියන්න. ගල් කැටයක් ජලයේ පාවීම. ජලයේ පාවීම. වර්ගුනේ පහත සිදුවීම ස්ථිරව සිදුවන සිදුවීම්ද ස්ථිරවම සිදු නොවන සිදුවීම්. පුතා ගල් කැටයක් ජලයේ පාවීම ස්ථිරවම සිදු නොවන එක. සිදු නොවන එක. පසළොස්වක පොළ දින පූර්ණ චන්ද්‍රයා උදා වේ. පසළොස්වක පොය දවසට හඳ පායනවා. කොහොම ඒක එතකොට ස්ථිරවම සිදු වන. පළවෙනි එක ස්ථිරවම සිදු නොවන, දෙවෙනි එක ස්ථිරවම සිදු වන. ඊළඟට කියනවා වාචනයේ අඩංගු ජල පරිමාව ඝන සෙන්ටිමීටර් 50ක් නම් වාචනයේ ධාරිතාවය නිමානය කරන්න. උදාට මේක දීලා තියෙන විදියට හොඳ වාචනයේ සඳහන් කරලා තියෙන මේ සමත් ප්‍රමාණයක්. එතන මේ වගේ මට හිතෙන විදියට කීයක් තියනවද පුතේ මේ වාචනේ? අහන්නකෝ. වාචනේ මේක මිලිලීටර් 50යි. මේක මිලිලීටර් 50යි. මිලිලීටර් 50ක් ඒ කියන්නේ මිලිලීටර් කියලා මේක දෙලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 50යි. ඝන සෙන්ටිමීටර් 50 කියලා. එතකොට මේ වාචනේ ඉතිරි කොච්චර තියෙනවා කියලා හිතන්නේ පුතේ මේ වගේ කට්ට කීයක් තියෙනවා කියලාද පුතා හිතන්න. 2යි 3යි පැණි චොට්ටක් කුරුඩු ගාලා බැලුවනම් මොක අල්ල ගන්න පුළුවන්. කීයක් තව ඔක්කොම තියෙනවද? 5 ගුණයක් නේද? බොහොම හොඳයි. 55න් වැඩි කරාම මේ වගේ 5 ගුණයකින් ගුණ කරන්න ඕනි 5කින් ගුණ කරන්න ඕනි. එතකොට 250 ඝන සෙන්ටිමීටර් කියලා එනවා. පැහැදිලිනේ? හොඳයි. ඊළඟට 4න් 1 ප්‍රතිශතයක් ලෙස දක්වන්න. පුතා දන්නවා 4න් 1 කියන එකේ යට 4 සිය බවට පත් කරන්න ඕන. කොහොමද 4 සිය බවට පත් කරන්නේ පුතේ? 4 සිය බවට පත් කරන්නේ යට ගාන ගුණ කරනවා 25න්. යට ගාන ගුණ කරනවා 25න්. ඒ වෙනස නැති වෙන්න උඩ ගානක් ගුණ කරනවා කාගෙන්ද? 25න්. ඔන්න බලන්නකෝ 4න් 1 කියන සංඛ්‍යාවම කියන්නේ 11 වෙනි ගාන පුතේ. න 4න් 1 යට ගාන සිය බවට පත් කරන්න ගුණ කරනවා 25න්. ඒ වෙනස නැති වෙන්න උඩ ගුණ කරනවා 25න්. යට 4 වරක් 25 100යි. උඩ 25 වරක් එක 25. ඒ කියන්නේ දරුවනේ 125. අන්න පුතේ ඒ භාග සංඛ්‍යාව ප්‍රතිශතයක් කරපු ආකාරය. අපිට පැහැදිලි යට තිබුණේ 4න් 1 තිබුණේ. ඒ 4න් 1 කියන සංඛ්‍යාව 100 බවට පත් කරන්න 4 100 කරන්න ගුණ කරනවා ආගේ 25. ඒ වෙනස නැති වෙන්න උඩ ගුණ කරනවා 25. එතකොට 100න් 25 කියන්නේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තාම 100ට 25යි කියන්නේ. ඊළඟට කියන දේ බලන්න පුතා. ගොඩක් මහාම පොදු සාධකයක් යනවා. මම පොත්සා මම කියන්නේ 12 වෙනි ගාන 8 කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. 12 කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. 24 කියන්නේ කතා කරන්න පුතේ 24 කියන්නේ 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. දැන් මාපොත්සා කියන්නේ දරුවනේ මේ තුන් දෙනාටම අයිති අය රවුන්ඩ් කරන්න ඕන. මේ තුන් දෙනාගෙම ඉන්න අය රවුන්ඩ් කරනවා. වෙන දෙක ඉන්නවා. වෙන තව දෙකක් ඉන්නවා. තව දෙකක් ගන්න විදියක් නෑ. එහෙනම් මේ තුන් දෙනාගෙම මාපොත්සා වෙන්නේ මහාම පොදු සාධකය වෙන්නේ මහාම පොදු සාධකය වෙන්නේ පුතේ දෙක වැඩි දෙක. ඒ කියන්නේ 4. තුන් දෙනාගෙම මහාම පොදු සාධකය 4 කියලා අපි කියනවා. සුසීමාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 32යි. ඔහුගේ පියාගේ ස්කන්ධය ඔහුගේ ස්කන්ධයෙන් දෙගුණයක් නම් දෙදෙනාගේ මුළු ස්කන්ධය කොහොමද කියලා අහනවා. එහෙනම් අපි ඉස්සර වෙලා චුට්ටක් සටහනක් දාගන්න ඕනේ. නැත්නම් මොකද කියනවනේ අපිට පැහැදිලිනේ. ඔන්න අපි යනවා 13 වෙනි ගාන. අපි 13 වෙනි ගානේ ඉස්සෙල්ලා බලනවා සුසීමා. සුසීමාගේ ස්කන්ධය 32යි කිලෝග්‍රෑම්. සුසීමා කිලෝ 32යි. සුසීමාගේ ස්කන්ධය කිලෝ 32යි. ඔහුගේ පියාගේ ස්කන්ධය වෙන්නේ ඉවෙන්
දෙගුණයක් 32 කිලෝග්‍රෑම් ගුණ කරනෝ දෙකේ දෙවරක් දෙක 4යි දෙවරක් 3 6යි කිලෝග්‍රෑම් 64යි සුසීමගේ පියාගේ මුළු ස්කන්ධය දෙදෙනාගේ මුළු ස්කන්ධය දෙදෙනාගේ මුළු ස්කන්ධය සමානයි කොහොමද 32යි සුසීමා 64යි පියාණන් 4යි 1යි එකතු කරාම 6යි 3යි 6යි එකතු කරාම 9යි කිලෝග්‍රෑම් කියලා උත්තරේ එනවා කිලෝග්‍රෑම් 96 ඔන්න මායි සරක් කියනවා ගන්න සුසීමාගේ බර කිලෝග්‍රෑම් 32 පියා එමෙන් දෙගුණයක් 32 දෙකකින් ගුණ කරා එතකොට 64යි 32යි දෙක එකතු කරාම දෙදෙනාගේ බර එනවා කිලෝ 96ක් කියලා අය කියනවා සුසීමාගේ ස්කන්ධය කිලෝ 32යි ඔහුගේ පියාගේ ස්කන්ධය වෙන් සුසීමගේ ස්කන්ධය වෙන් දෙගුණයක් එතකොට 32 දෙකෙන් වැඩි කරාම 64යි හොඳයි ඊළඟට අහනවා මෙම පතරමින් සෑදියාගේ ඝනවස්තුවේ නම කුමක්ද මොකද්ද පුතේ මේ හතර ඝනවස්තුව කියන්න බලන්න ඒක ත්‍රිකෝණ ප්‍රිස්මයක් කියලා කියන්නේ ත්‍රිකෝණ ප්‍රිස්මය පැහැදිලිද තේරුණා හොඳයි ඔන්න බලන්න සුළු කරන්න කියලා දීලා තියෙන ඉලක්කයක් මෙන්න මේව 15 වෙනි ගාන බලන්න පුතා 2යි 5න් 3 අඩු කිරීම 1යි 5න් 2 පුතාට මේක විශිෂ්ට සංඛ්‍යා විෂම භාග නොකරම සුළු කරන්න පුළුවන් ඕඩන දෙකෙන් එකක් අඩු කරාම 1යි 5න් 3න් දෙකක් අඩු කරාම 1යි අවසාන පිළිතුර 1යි 5න් 1යි 1යි 5න් 1යි කියලා අවසානයේ උත්තරේ නැතිනම් පුතාට තිබුණා මේ මිශ්‍ර සංඛ්‍යා විෂම භාග බවට පත් කරලා ඒකට සරලන විදිහට සුළු කරලා ආයි මේ තත්ත්වයට පත් කරගන්න. ඒකත් සුදුසු ක්‍රමයක්. නමුත් මට හිතුණා 3න් දෙකක් අඩු කරන්න පුළුවන් නිසා 2කින් එකක් අඩු කරන්න පුළුවන් නිසා මේ තියෙන විදිහටම අඩු කරලා දාන්න මේක ලේසි ගන්නක් නිසා. ඔන්න බලන්න. බෝතලයක පැණිවීම ලීටර් 1යි මිලිලීටර් 50ක් ඇත. ඉන් මිලිලීටර් 950 පානය කළ විට ඉතිරි වීම ප්‍රමාණය සොයන්න. පුතා ලීටර් 1යි මිලිලීටර් 50ක් පුතේ 10 වෙනි ගාන ලීටර් 1යි 50ක් මිලිලීටර් තමයි මේ බීම බෝතලේ තිබුණේ. ආන්න ඕකෙන් අඩු කරන්න ඕන 950 මිලිලීටර්. 950 මිලිලීටර්. එක රාශියකට ගේන්න ඕන පුතේ. කොහොමද එක රාශියකට ගේන්නේ? පුතා දන්නවා ලීටරයයි 50යි කිව්වම එතන 1050යි මිලිලීටර්. ඒක බෙදනවා 950යි මිලිලීටර්. ඔන්න අඩු කරනවා. 0.0.0යි 0.0.0යි 5.5 10යි 9යි 1යි. මිලිලීටර් 100යි කියලා අවසන් පිළිතුර දෙනවා. දැක්කද පුතා? ලීටරයයි 50යි කියන්නේ 1050යි. ඒකෙන් 950 බීලා නම් ඉතිරි වෙනවා පානය කළා නම් ඉතිරි වෙන්නේ මිලිලීටර් 100යි. ඔන්න 17 වෙනි ගානේ කියනවා දරුවනේ 12.4 බෙදනවා 4ෙන්. පුතා දන්නවා 12.4 කියන එක දීර්ඝ බෙදීමකට යනවා. 4 වරක් 3 12යි අඩු කරනවා 2යි. දශමයක් තියුවා 4 පහලට ගත්තා. 4 වරක් 1 4යි අඩු කරා 0යි. අවසාන පිළිතුර එනවා 3.1 කියන. 3.1 කියන. ඊළඟට කියන මෙම රූප දෙකම භාවිතේ නිර්මාණය කළ හැක්කේ කුමන ටෙස්ලා ක්‍රමයක්? මොන පුතේ අපි තාම කරලා නැති පාඩම. නමුත් මට මේක චුට්ටක් උත්තරේ කියලා කියන්න. පුතා හොඳට මතක තියාගන්න. අන්න සම්මුර්ත රූප. ඒ කියන්නේ පුතේ හැඩතල භාවිතා කරලා හදන රටාවලට අපි කියන නම තමයි ටෙස්ලා ක්‍රමය. එකම හැඩතලයක් විතරක් යොදාගෙන හදන රූප වලට අපි කියනවා සුද්ධ ටෙස්ලා ක්‍රමයක් කියලා. හැඩතල කීපයක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ අර්ධ සුද්ධ ටෙස්ලා ක්‍රමයක්. දැන් මෙතන හැඩතල දෙකක් තියෙන නිසා ඒක අර්ධ සුද්ධ. තව වචනයක් තියෙනවා පුතේ. මේ ගන්න හැඩතල ගන්න රූප සවිදි බහුවස්ත්‍රණ. ඒකට අපි කියනවා සවිදි ටෙස්ලා ක්‍රමයක් කියලා. එතකොට සවිදි දෙකක් තියෙන නිසා අපි කියනවා සවිදි අර්ධ සුද්ධ ටෙස්ලා ක්‍රමය.
දැන් මතක තියාගන්න නම විතරක් ලියන්න. සවිදි අර්ධ ශුද්ධ තෙසරා ක්‍රමය. පාඩමල උන් ලස්සනට කියලා දෙන්නම් ඉවසන් ඉන්න. කොහොම ලස්සන පාඩමක් වැඩි වෙලාවක් යන්න ඉති පාඩමක්. සවිදි අර්ධ ශුද්ධ තෙසරා ක්‍රමය. සවිදි කියලා කියන්නේ පුතා මේක අද බහුවස්ත්‍රයේ හදන්න ගන්න රටාවට ගන්න රූප දෙකම සවිදි රූප නිසා. සවිදි රූප නිසා මේකට කියන්නේ සවිදි. රූප සටහන් එකකට වඩා වැඩි නිසා ඒකට අපි කියනවා අර්ධ ශුද්ධ තෙසලාකරණය. එහෙනම් මේ දෙකම සමබිඳ නිසා මේක සවිදි අර්ධ ශුද්ධ තෙසලාකරණයක් කියලා කියනවා. හොඳයි. 19 වෙනි ගාන. ඍජුකෝණාස්ථාකාර ශාලාවක පරිමාණයේ රූපය ඇද ඇත්තේ සෙන්ටිමීටර් 1 මිලිමීටර් 10ක් දැක්වෙන සේය. සෙන්ටිමීටර් 1 මිලිමීටර් 10කින් දැක්වෙන සේය. හරි. සෙන්ටිමීටර් 1කින් මිලිමීටර් 10ක් දැක්වෙන සේය. බලන්න පුතේ ඍජුකෝණාස්ථාකාර ශාලාවක පරිමාණ රූපය ඇද ඇත්තේ සෙන්ටිමීටර් 1කින් මීටර් 10ක්. මීටර් 10ක් දැක්වෙන සේය. ඒ පරිමාණයේ අනුපාතයක් ලෙස කියන්නේ. වෙන පුතා වැඩි. උදාහරණ මීටර් සෙන්ටිමීටර් 1කින් පුතේ මීටර් 10ක් කියලා තමයි කියන්නේ. එක සෙන්ටිමීටරයක් අනු 10යි තව බිංදු දෙකක් එනවා සෙන්ටිමීටර් කරා. ඇයි? මීටර් සෙන්ටිමීටර් කරා 100ෙන් ගුණ කරන්න බෑ. ඔන්න 100න් කපලා දානවා අනුපාතය එතකොට 1/1000යි කියලා ලැබෙනවා. පරිමාණ සාධකයේ 1/1000යි පරිමාණ සාධකය. බලන්න 1 සෙන්ටිමීටරයකට මීටර් 10ක්. එතකොට මීටර් 10 සෙන්ටිමීටර් කරන්න 100ෙන් ගුණ කරනවා. 10 වරක් 100 1000යි 1/1000යි කියලා අවසන් පිළිතුර අපිට ලැබෙනවා. මේක තමයි හරි. ඔන්න බලන්න පුතා ABCD ලෙස සමචතුරස්‍රයක් සම්පූර්ණ කළ විට D ලක්ෂය සඳහා ඛණ්ඩාංකයේ කුමක්? පුතා ඔය තියෙන රූප සටහන බලන්න. ඛණ්ඩාංක අපි ගිසකේ කතා කර පාඩම ABC D කියන රූප සටහනේ D කොහෙද පිහිටන්නේ? D තියෙන තැන ඛණ්ඩාංකය වෙන්නේ 1/4. මොකක්ද පුතේ ඛණ්ඩාංකය 1/4. D ඛණ්ඩාංකය 1/4 කියලා අපිට කියන්න පුළුවන්. 1 කැලින් 4 කෙලින් 1/4 තමයි D ඛණ්ඩාංකය. 1/4. දැන් අපි යමු පුතේ එහෙනම් දෙවෙනි කොටසට. දෙවෙනි කොටස මොකද්ද? බිස්කට් 12 බැගින් අඩංගු බිස්කට් පැකට් දෙකක ඇති බිස්කට් ප්‍රමාණය ළමයි දෙදෙනෙකු අතරේ සමසේ බෙදා දුන් විට එක් ළමයෙකුට ලැබෙන ප්‍රමාණය සංඛ්‍යාත්මක ප්‍රකාශනයකින් දක්වන්න. බිස්කට් 12 බැගින් අඩංගු බිස්කට් පැකට් දෙකක් ඇති බිස්කට් ළමයි දෙදෙනෙකු අතරේ සමසේ බෙදා දුන් විට එක් ළමයෙකුට ලැබෙන ප්‍රමාණය සංඛ්‍යාත්මක ප්‍රකාශයකින් දක්වන්න. මොකද පුතේ ඒක කරන්නේ? බිස්කට් 12 බැගින් කතා කරන්නේ බිස්කට් 12 බැගින් බිස්කට් පැකට් දෙකක. ඒ කියන්නේ හරිද පුතේ? බිස්කට් පැකට් 12 බැගින් බිස්කට් පැකට් දෙකක්. බිස්කට් 12 බැගින් පැකට් දෙකක්. ප්‍රකාශනයක් දෙන්න නම් 12 ගුණ කරන්න ඕනි කාගෙන්ද? දෙකෙන්. ඒක බෙදනවා පුතේ කාගෙන්ද? තුනෙන්. අන්න ප්‍රකාශනයක් දෙනවා කියන්නේ ඕක. බිස්කට් 12 බැගින් බිස්කට් පැකට් දෙකක්. ඒතකොට ඒකේ තියෙන බිස්කට් ගාන 12 දෙක. 12 ගුණ කරන දෙකේ. ඒ බිස්කට් ප්‍රමාණය ළමයි 3 දෙනාට බෙදනවා. අන්න බලන්න 3 දෙනාට බෙදනවා. ඊට පස්සේ ළමයි 3 දෙනාට ඒක බෙදනවා. ඊට පස්සේ අපට ලැබෙනවා සංඛ්‍යාත්මක ප්‍රකාශනය. ඊට පස්සේ කියනවා එම ප්‍රකාශය සුළු කරන්න. මේක තමයි පුතේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් දෙක එක සුළු කරන්න. 12 2 24යි. ඒ 24 බෙදනවා 3ෙන්. 24ට 3 8යි. අවසානයේ පුතේ 8ක් තමයි උත්තරයට එන්නේ. පැහැදිලිද? තේරුණාද? එක ළමයෙකුට හම් වෙන බිස්කට් ප්‍රමාණය. පළමු එක ප්‍රකාශනයක් ලෙස දෙන්න. තුන්වෙනි ප්‍රශ්නේ මොකද්ද? තුන්වෙනි එක. නිමල් 12 එකතු කිරීම 8 ගුණ කිරීම 5. එයාට උත්තරය ඇවිල්ලා තියෙනවා 100ක්. හරිද? තව එක්කෙනෙක්ට තියෙනවා සුනිල් 12 එකතු කිරීම 8 ගුණ කිරීම 5. එයාට ඇවිල්ලා තියෙන්නේ 52ක්. ඊට ළමයි දෙදෙනෙක් අතරේ බලන්න එකම සුළු කිරීම.
දෙන්නේ උත්තර දෙකක් දාලා. එකෙක් අන්න නිමල් කියලා කෙනෙක් ඉන්නවා. එයා 12 බලන්න පුතේ 12 එකතු කිරීම 8 ගුණ කිරීම 5. 12 එකතු කිරීම 8 ගුණ කිරීම 5. සුනිල් 12 එකතු කිරීම 8 ගුණ කිරීම 5. සුනිල් නිමල්ට 100ක් ඇවිල්ලා සුනිල්ට 52ක් ඇවිල්ලා. අම්මෝ සම්පූර්ණ වෙන ලොකු වෙනසක් තියෙනවා. මේ දෙන්නගේ කවුද නිවැරදි? පුතා කියන්න බලන්න මේ වගේ රටාවක් තියෙනකොට මේක වගේ සංඛ්‍යා ප්‍රකාශනයක් තියෙනකොට සුළු කරන පිළිවෙල ඉස්සර වෙලාවම සුළු කරන්නේ පුතේ ගුණ කිරීම නේද? බලන්න. ඔන්න 12 එකතු කිරීම 8 ගුණ කිරීම 5. මේ වගේ අවස්ථාවකදී දරුවනේ මතක තියාගන්න පළමුව ගුණ කළ යුත්තේ පළමුව ගුණ කරන්නේ කවුද ගුණ කරන්නේ? ගුණ කරන්නේ පුතේ ඉස්සර වෙලා 12 තියාගෙන 8 වරක් 5 40. ඉස්සෙල්ල ගුණ කරන්නේ 8 වරක් 5 40. බලන්න 8 වරක් 5 40 තමයි ඔන්න ගුණ කරන්නේ. ආන්න ගුණ කරාට පස්සේ 40යි 12 එකතු කරාම 52යි. අවසන් පිළිතුර 52 ඇවිල්ලා තියෙනවා. 52 ඇවිල්ලා තියෙනවා. තේරුණාද? හොඳයි. 52 තමයි උත්තරේ. ඊළඟට තේහි ප්‍රථමක සාධක සියල්ල ලියන්න. ඒතර 52 තමයි උත්තරේ. ඉතින් යන්නේ ලියන්න ඕන පුතේ අවසන් පිළිතුර මොකක්ද? එම නිසා නිවැරදි පිළිතුර ලබාගෙන තියෙන්නේ කවුද? පුතේ සුනිල්. නිවැරදි පිළිතුර ලබාගෙන මේ ගාන මේ විදිහට හදන්න ඕන. හදලා ඉවරලා යටින් ලියන්න ඕනේ. ඒ නිසා නිවැරදි පිළිතුර ලබාගෙන තියෙන්නේ සුනිල්. මතක තියාගන්න එකතු කිරීම ගුණ කිරීම දෙකක් තිබුණොත් පුතේ ප්‍රමුඛතාවය දෙන්නේ ගුණ කිරීමට. ඉස්සර දෙන්නේ ගුණ කිරීමට. පස්සේ එකතු කරා. 8 වරක් 5 40යි. ඒ 40ට 12 එකතු කළා තමයි 5. එතකොට සුනිල් හරි. අනික වැරදි. මේ ප්‍රථමක සාධක සියල්ල ලියන්න. අපි ඉස්සලා තිය බෙදෙන විදිය බලමුකෝ පුතේ. ප්‍රථමක සාධකයන් සියල්ල ලියන්න කලින් තිය බෙදාගෙන යන්න බෑ. පළමුව තිය බෙදලා දෙකෙන් 15යි. ආයෙ බෙදනවා 3ෙන් 5යි. ආයෙ බෙදනවා 5ෙන් 1යි. තිය කියන එක හැදෙනවා 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. එම නිසා ප්‍රථමක සාධක නම් මොන 2,3,5 තමයි පුතේ ප්‍රථමක සාධක ටික. බලන්න ප්‍රථමක සාධක ටික. දෙකෙන් 2 බෙදෙනවා 3ෙන් බෙදෙනවා 5ෙන් බෙදෙනවා. ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදාගෙන යනකොට 10 කියන එක හැදෙන්නේ 2 වැඩි 3 වැඩි 5. එහෙනම් ප්‍රථමක සාධක වන්නේ 2 3 සහ 5. ඊළඟට කියනවා පුතේ පස්වෙනි ගාන බලන්න දරුවගේ බල්බ වැලක රතු පාට නිල් පාට සහ කහ පාට බල්බ ඇත. බල්බ වැලක නිල් පාට රතු පාට නිල් පාට හා කහ පාට බල්බ ඇත. මෙහි රතු පාට බල්බ 4කට වරක් නිල් පාට බල්බ තප්පර 6කට වරක් කහ පාට බල්බ 7කට වරක් දැල්වේ. බල්බ තුනම පෙරවරු 7ට දැල්වුනි නම් නැවත බල්බ තුනකට දැල්වෙන්නේ කොපමණ කාලයකට පසුද? පුතේ අහගෙන ඉන්න. එක බල්බයක් පත්තු වෙනවා පුතේ එක වර්ණයක් 4න් 4ට. තව වර්ණයක් පත්තු වෙනවා 6න් 6ට. තව වර්ණයක් දැල්වෙනවා 8න් 8ට. එතකොට පුතා පළවෙනි බල්බය තප්පර 4න් 4ට. ඊළඟ බල්බය දැල්වෙනවා තප්පර 6න් 6ට. තව පාටක් කහ පාට පත්තු වෙනවා 8න් 8ට. එහෙම තියෙන්නේ. රතු පාට 4න් 4 නිල් පාට 6න් 6ට කහ පාට පුතේ 8න් 8ට. පුතා දන්නවද මේක පෙරවරු 7ට තුනම පත් වුණා කියලා කියනවා. හරිද? උදේ 7ට බල්බ තුනම එකටපත් වුණා. නැවත බල්බ තුනම දැල්වෙන්නේ කොපමණ කාලයකට පසුද? කාලයකට පසුද? මතක තියාගන්න. ඕකට අපි හොයන්න ඕනේ උඩාම පොදු ගුණාංකාර. මෙන්න මේ 4න් 6න් 8න්. තුන් දෙනාට වෙන්න පුළුවන් තැන තමයි උඩාම ගුණාංකාර. ඔන්න මේ තුන් දෙනාම බෙදනවා දෙක. දෙවරක් 2යි දෙවරක් 3යි දෙවරක් 4යි. නැවත වතාවක් දෙකේ 1යි 3යි 2යි. නැවතත් දෙකේ 1යි 3යි 1යි.
ආයමත් තුනේ එකයි. අපි දන්නවා කුඩාම පොදු ගුණාකාරය කියලා හොයලා තුනේ පුතා. දෙක වැඩි කිරීම තුන. දෙවරක් දෙක හතරයි. හතර වරක් දෙක 8යි. 8 වරක් 3 24යි. 8 වරක් 3 24යි. කුඩාම පොදු ගුණාකාරය එතකොට කීයද? 24ක්. ඒ කියන්නේ තව තප්පර 24කට පස්සේ තමයි මේ උදේ 7ට 3 එකටපත් වෙච්ච බල්බ් එක 3 එකටපත් වෙන්නේ. 3 එකටපත් වෙනවා කියන්නේ 4ක් 6ක් 8ක් 3 එකට සෙට් වෙනවා කියන්නේ උන්දනාතම පොදු අවස්ථාවන උදා පුදු ගුණාකාරය. තව තප්පර 24කට පස්සේ තමයි මේ බල්බ් තුනම එකට දැල් වෙන්නේ. තුනම එකට දැල් වෙන්නේ තවත් තප්පර 24කට පස්සේ. ඒ කියන තැනත්තාට හම්බෙලා තියෙනවා මෙව රවුම් 3ක් තියෙනවා. ඒ රවුමක් බෙදෙනවා මේ විදිහට කොටස් 3ට බේස් ලාංඡනය වගේ. හරිද? ඒතර මෙයා මේ ඔක්කොම පාඩ කරලා තිනවා. එයාට හම්බෙච්ච රොටි ප්‍රමාණය මේක යට කොටස විතරයි. B කියන තැනත්තට ඒ වගේ රවුම් දෙකක් තියෙනවා. ඒ රවුම් පහකට බෙදලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම අඳුරු කරලා තියෙනවා. මේකේ එකක් පාඩ කරලා තියෙනවා. දැන් බලන්න ඒක තේරුණාද කියලා පුතේ? හරියට පැහැදිලි නැති නිසා මම පාඩ කරා. ඔය පාඩ කරපු විදිහට ප්‍රශ්න උත්තරය අහනවා. අලමුව A හා B ලැබුණු රොටි ප්‍රමාණ වෙන වෙනම ස්ලයි. B ට වඩා A ට ලැබුණු රොටි ප්‍රමාණය කොපමණද? මේ ප්‍රශ්නෙට නම් ලකුණු 12ක් දීලා තියෙනවා. එහෙනම් අපි මෙහෙම කරමු පුතේ. කලින් ප්‍රශ්නේ අන්තිම කොටසට ලකුණු 3යි අන්තිම කොටස් දෙකට 3 දාගන්න දෙක නැතුව කලින් ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටසටයි පස්වෙනි කොටසටයි ලකුණු 3 දාන්න ඕනේ. ඒකට ලකුණු 12ක් එනවා පේපර් එකට. ඔන්න මේකනේ ප්‍රශ්නේ. ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ. ඒ කොටසේ රෝබෙලක්කම් 1 අපෙන් අහනවා ඒට ලැබුණු ප්‍රමාණය 1යි 2යි රොටි 2යි තව රොටියකින් 3න් එකක්. බීට ලැබුණු ප්‍රමාණය 1යි තව රොටියකින් 5න් එකක්. 1යි 5න් එක. 11යි 1 ඒට 2යි 3න් එකක්. බීට 1යි 5න් එකක්. ඊළඟට රෝබිලක්කම් 2 තියෙනවනේ පුතේ. 2. බීට වඩා ඒට ලැබුණු ප්‍රමාණය. බීට වඩා ඒට ලැබුණු ප්‍රමාණය. බීට වඩා ඒට ලැබුණු ප්‍රමාණය. ඒකෙන් B ගේ කොටස අඩු කරමු. A ගේ ප්‍රමාණය 2යි 3න් 1යි. එයාගෙන් අඩු කරනවා 1යි 5න් 1. දැකද පුතේ? බීට වඩා ඒට ලැබුණු ප්‍රමාණය. බීට වඩා ඒට ලැබිච්ච ප්‍රමාණය බලන්න. ඒකේ එකෙන් ඒට ලැබිච්ච කොටසේ බීට ලැබිච්ච කොටස අඩු කරන්න. 3වරක් 2 6යි 6යි 1 7යි. 5වරක් 1 5යි 5යි 1 6යි. 3 තියෙනවා 5ක් තියෙනවා. පුතේ මෙතෙන්ට 3 තියෙනවා යටට මෙතන 5 තියෙනවා යටට. 3ේ 5ේ පොදු ගුණාකාරය 15නේ. දෙන්නම 15 කරන්න නම් මේ 3න් 7 කියන එක යට ගන්න 5න් ගුණ කරලා උඩ ගන්න 5න් ගුණ කරනවා. මේ 5න් 9 කියන එක යට ගන්න 3න් ගුණ කරලා උඩ ගන්න 3න් ගුණ කරනවා. යට 3වරක් 15යි 7වරක් 35යි. 5වරක් 3 15යි 6වරක් 3 18යි. සමාන ලකුණු දාලා ඉර ගාලා යටට 15ක් එනවා. 15න් 8ක් අඩු කරාම 7යි. 2න් 1ක් අඩු කරාම 1යි. අවසානයේ 1යි 15න් තව ඉතිරි 2යි කියලා අවසන් පිළිතුර ගන්න පුළුවන්. නොම තමයි පුතේ බීට වඩා ඒට වැඩිපුර රොටි හම්බෙලා තියෙනවා. එක රොටියකුත් තව රොටියකින්
15 2. භාග පාඩම B කොටස බලන්න. පහත රූපේ වර්ගඵලය සඳහා සූත්‍රයක් ගොඩනගන්න. පහත රූපේ වර්ගඵලය සඳහා සූත්‍රයක් ගොඩනගන්න. පුතා දන්නවා පහත රූපේ දීලා තියෙන්නේ ඍජු කෝණාංශය. පුතේ ඍජු කෝණාංශයක වර්ගඵලය සරන්නේ දිග පළලෙන් ගුණ කරලා. ඍජු කෝණාංශයක වර්ගඵලය සරන්නේ දිග පළලෙන් ගුණ කරලා. B කොටසේ රෝමිලක්කම් 1 වර්ගඵලය සමානයි දිග ගුණ කිරීම පළලනේ. වර්ගඵලයට කැපිටල් A අකුර දානවා. මොකද වර්ගඵලයට ඉංග්‍රීසි වලින් කියන්නේ ඒරියා. ඒ නිසා වර්ගඵලය A. මෙයාගේ දිග සිම්පල් A. පළල සිම්පල් B. ඒතර කැපිටල් A සමානයි A වරක් B AB කියන උත්තරේ එනවා. A වලට 6යි B වලට 3යි නම් රෝමිලක්කම් 2 පුතේ වර්ගඵලය සමානයි A වලට 6යි CN B වලට 3යි CN 6 වරක් 3 18යි වන වර්ග සෙන්ටිමීටර් 6 වරක් 3 18යි වර්ග සෙන්ටිමීටර් කියලා උත්තරේ එනවා. තේරුණේ නැති අත්සන්න පුතේ? ඔන්න ඊළඟ ගන්න C කොටස ඝනකාභ හැඩති මාළු ටැංකියක පතුල සෑදීම සඳහා යලදා ගන්න. වීදුරු තහඩුවේ දිග පළල පිළිවෙලේ 1 මීටරයයි 40යි සෙන්ටිමීටර වේ. මීටරයක් දිගයි සෙන්ටිමීටර 40ක් පළලයි කියලා දෙලා තියෙනවා. එහෙනම් අහනවා 1 30 cm උස වීදුරු තහඩු සවිකර මාළු ටැංකිය සකස් කළේ නම් ඒ පරිමාව ඝන සෙන්ටිමීටර වලින් ලියන්න. පුතාට මතකයි පරිමාව සරන්නේ දෙවික බකනවා පරිමාව සරන්නේ දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. දන්නේ නැති දරුවෙක් ඉන්නවනම් දැනගන්න පුතේ පරිමාව වෙන සූත්‍රය තමයි බලන්න රෝමිලක්කම් C කොටසේ 1 පරිමාව සමානයි පුතේ පරිමාව සමානයි දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. ඉතින් මේකගේ දිග දීලා තියෙනවානේ. දිග දීලා තියෙනවා පුතා මීටර් 1යි. මීටර් 1යි කියන්නේ සෙන්ටිමීටර වලින් ගත්තොත් 100යි. පළල 40යි 100යි. උස දීලා තියෙනවා මේකගේ උස සෙන්ටිමීටර 30යි. සෙන්ටිමීටර 30යි. දැක්කද පුතේ කරපු විදිය? දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. දිග මීටර් 1යිනේ. මීටර් 1යි කියන්නේ සෙන්ටිමීටර 100යි. පළල 40යිනේ. කොහොමද සෙන්ටිමීටර 40යි උසත් 30යි. එතකොට මෙතන වෙන්නේ මේ බිංදු 1යි 2යි 3යි 4ක්. බිංදු 4ක් එනවා. ඝන සෙන්ටිමීටර කියලා උත්තරේ දෙන්නේ. 1 වරක් 4 4යි 4 වරක් 3 12යි. යන්න 1,20,000 එනවා ඝන සෙන්ටිමීටර. හරිද? ඝන සෙන්ටිමීටර 1,20,000 කියලා එනවා. ඊට පස්සේ පුතාට ඒකේ දෙවෙනි කොටස අහලා නැහැ. දැන් බලන්න ඝන සෙන්ටිමීටර 1,20,000 තමයි දීලා තියෙන්නේ. පළවෙනි කොටස කියලා දැම්මට දෙවෙනි කොටස අහලා නැහැ. මාළු ටැංකියේ පරිමාව. පරිමාව කියන්නේ දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. දිග මීටරයයි. මීටරය කියන්නේ සෙන්ටිමීටර 100. පළල 40යි. සෙන්ටිමීටර 40යි. උස සෙන්ටිමීටර 30යි. ගුණ කරාම 1,20,000 මොනවාද? ඝන සෙන්ටිමීටර. යමුකෝ අපි තුන්වෙනි ගානට අපිට කියනවා ත්‍රිකෝණයක පාද තුන දිග පිළිවෙලින් x අනික x ධන 3 අනික x ධන 2. අපෙන් අහනවා පුතේ මේ පාද පරිවිද්‍ය p නම් p සඳහා සූත්‍රයක් ගොඩනගන්න. පරිවිද්‍ය p නම් p සඳහා සූත්‍රයක් ගොඩනගන්න. මේ තුනම එකතු කරන්නයි තියෙන්නේ. ඊළඟට අහනවා පරිවිද්‍ය 17ක් නම් එම සමීකරණය ගොඩනගා එය විසඳීමෙන් පාද තුන වෙන වෙනම සොයන්න. දැන් අපිට පැහැදිලි පුතා ඔන්න ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඒ ත්‍රිකෝණේ එක පාදයක් x අනෙක් පාදයක් x ධන 2 අනෙක් පාදයක් x ධන 3. ඒ පාද තුනේම එකතුව තමයි පුතා පරිවිද්‍ය කියලා කියන්නේ. පරිවිද්‍ය කියන්නේ ඒ තුන් දෙනාගේ එකතුව. මෙන්න මෙහෙම ගන්නවා. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ රෝමිලක්කම් 1
පරිමිතිය එක පාදයක් x අනිත් පාදයේ x ධන 2 අනිත් පාදයේ x ධන 3 ඒ තුන් දෙනාගේ එකතුව තමයි පරිමිතිය. යාගේ සමානයි පරිමිතිය p කියලා ගන්න කියනවා. දැන් p සමානයි කියලා තමයි. පුතා දන්නවා මේක තව චුට්ටක් සුළු කරන්න පුළුවන්. කොහොමද? x ඒවා තුනක් තියෙන නිසා අපි ඒකට කියනවා 3x කියලා. ධන 2යි ධන 3 එකතු කළාම ධන 5යි කියලා උත්තරේ. අන්න දරුවනේ පරිමිතිය p නම් එක පාදයක් x නම් අනිත් පාදේ x ධන 2 නම් අනිත් පාදේ x ධන 3 x x x එකතු කරාම 3x 2යි 3 එකතු කරාම 5 ඊළඟට කියනවා පුතා p සමානයි 17යි නම් සමීකරණයක් ගොඩනගන දරුවනේ මේ බලන්න ඒකේ රෝමිලක්කත් දෙකෙන් අහනවා p සමානයි 17යි එතකොට 3x ධන 5 සමානයි p වෙනුවට දාන අගේ 17 සමීකරණයක් ගොඩනගන p වලගේ 17ක් නම් එය විසඳීමේ පාද තුනේ දිග වෙන වෙනම ස්වර. එතකොට x වලගේ හොයන්න ඕනේ. 3x උදාහරණ මතකයි මේ ධන 5 නැති වෙන්න මේ පැත්තට ඍණ 5ක් දාන්න. ඒ වෙනස නැති වෙන්න මේ පැත්තට ඍණ 5ක් දාන්න. ධන 5ට ඍණ 5ක් වෙනවා මුතේ. 3x සමානයි 12යි. 3x සමානයි 12යි. දැන් පස්සම තුනේ බෙදනකොට x සමානයි 12ට 3 4යි. ඒ කියන්නේ එක් පාදයක් 4යි. අනිත් පාදය x ධන 2යි. තව පාදයක් x ධන 3. එතකොට එක් පාදයක් x ඒ කියන්නේ 4යි cm. හරිද? අනෙක x ධන 2. කියන්නේ 4 ධන 2. 6යි cm. අනෙක් පාදය x ධන 3 4 ධන 3 සමානයි 7යි cm 7යි cm x කියන එක තමයි 4යි cm අනෙක් පාද x ධන 2 4යි 2යි 6 අනෙක් පාදය x ධන 3 එතකොට ඒක 7යි cm 4යි cm 6යි cm සහ 7යි cm කියලා අවසන් පිළිතුර ලැබෙනවා එරුණේ නැති අදස්සන්න පුතේ. right good. දැන් අපි යනවා පුතේ ඊළඟ ගානට. ඊළඟ කොටස B කොටස. අයන්න ඍජු කෝණයක. අයන්න පරාවර්තන. අයන්න සරල කෝණයක්. අහන ප්‍රශ්නේ මොකද්ද පුතේ? අපෙන් අහනවා මෙන්න මෙහෙම. ඊයත අයනු කුමන වර්ගයේ කෝණයයි කියන්නේ. අපි කියලාත් ඉවරයි නේ. අයන්න තමයි ඍජු කෝණය. අයන්න තමයි පුතේ පරාවර්තන කෝණ. අයන්න තමයි සරල කෝණ. අයන්න තමයි සරල කෝණ. ඊළඟට රෝමිලක්කන් තුනෙන් අහනවා ඉපතදී ඇති කෝණවල එක් එක් කෝණයක විශාලත්වය මෙන් දෙගුණයක තවත් කෝණයක විශාලත්වය සමාන වේ. දී ඇති එක් කෝණවල අගනුකේ යත දී ඇති කෝණවල එක් කෝණයක විශාලත්වය මෙන් දෙගුණයක් වන තවත් කෝණයක විශාලත්වයට සමාන වේ. එම කෝණ දෙක කුමක්ද? පුතේ මේ දීලා තියෙන කෝණ වලින් එකක දෙගුණය තව ඒකට සමානයි. කවුද? කාගේ දෙගුණද කාට සමාන වෙන්නේ? ඍජු කෝණේ අගය දෙගුණ කළාම සරල කෝණය ලැබෙනවා. ඍජු කෝණයේ අගය දෙගුණ කරාම සරල කෝණය ලැබෙනවා. ඒකට උදා ලියන්න ඕන කෝණ දෙක තමයි ඍජු කෝණය හා සරල කෝණය. මොකද්ද කෝණ දෙක? ඍජු කෝණය සහ සරල කෝණය. ඍජු කෝණය සහ සරල කෝණය. දෙවෙනි ඊට දී ඇති කෝණවල එක් එක් කෝණයක විශාලත්වය වෙන. හරිද පුතයි? දෙගුණයක් වෙන තවත් කෝණයක් ඒ. එම කෝණ දෙක කොහොමද? එකක් සුළු කෝණය ඍජු කෝණය අනික සරල කෝණය. බලන්න පුතේ ඊළඟට තියෙන කාරණාව හතරවෙනි ගාන මෙන්න මෙහෙම කියනවා. ඊත රූපේ දී ඇති ඍජු කෝණේ ත්‍රිකෝණ තුනක් නම් කරා. ඊත රූපේ ඇති ඍජු කෝණේ ත්‍රිකෝණ තුනක් නම් කරා.
මම ඍජු කෝණාංශයක් ඇඳ ගන්නවා. ඒ ඇඳගෙන ඒ ඍජු කෝණාංශයට මේ තියෙන රූප සටහන් ටික මම ඔයාලට ඇඳලා පෙන්නන්නම්කෝ බලා ගන්නකෝ. මේ කතා කරන්නේ ප්‍රධාන හතරවෙනි ප්‍රශ්නේ. ඉතින් මෙහෙම තියලා තියෙනවා රූපයක්. මේක A, මේක B, මේක C, මේක D. ඔබනේ දෙන්නේ මේක O, මේක E, මෙතන F, මෙතන G. මම දෙලා තියෙනවා. අපි ගන්න පළවෙනි ප්‍රශ්නේ පුතේ. A කොටසේ රෝමලක්කම් 1. අහනවා ඊට රූපය ඇති ඍජු කෝණී ත්‍රිකෝණ තුනක් නම් කරන්න. ඍජු කෝණ තුනක්. ඍජු කෝණ තුනක් කිව්වම එක ADC. ADC. ADC නේ. ඒ පුතා මෙතන කෝණයක් 90යි. තව අපිට පුළුවන් ADB. ADB. තව අපිට පුළුවන් DCB. DCB. ආ තියෙනවා මගේ පුතේ. මෙතන GBF. GBF ත්‍රිකෝණය. ආ පුළුවන් මෙතන AGE. AGE ඕන තරම් පුළුවන්. ගොඩක් තියෙන ත්‍රිකෝණ. ඍජු කෝණ ත්‍රිකෝණ තුනක් නම් කරා. කෝණ නෙමෙයි ඍජු කෝණී ත්‍රිකෝණ. ඊළඟට කියනවා EDCF. EDCF. මෙන්න මේකට මෙන්න මේ EDCF ත්‍රිකෝණයක් එක් කිරීමෙන් සෑදෙන පංචාස්ත්‍රය නම් කරා. අන්න පුතේ පාඩ කරාම මොකක්ද යාගේ නම? පංචාස්ත්‍රය. කවුද? EDCF. EDCF ත්‍රිකෝණ එකතු කරාම හැදෙන පංචාස්ත්‍රය. EDCFG. පංචාස්ත්‍රය නම තමයි EDCFG. EDCFG. EDCFG පංචාස්ත්‍රය. පංචාස්ත්‍රය. තේරුණාද පුතායි? පංචාස්ත්‍රය පැහැදිලි නේද? එළඹ අපි B ගානට යනවා. B ගාන කියන්නේ මේමයි. දිග 33ක් වූ AB සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කර. අපොයි. දිග 33ක් නෙමෙයි. දිග 33ක් cm වූ AB සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර. ඒ පද සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කර. වැරදි. එතන දිග 3.3. පුතේ දිග 3.3. පුතාලා ඇන්නක් දන්නේ කඩි ආක්ෂිත් කොලයක් අරගෙන 33ක් දිග. විසිල් බෝඩ් එක තමයි අඳින්නේ. පුතේ 3.3. කොහොමද 3.3ක රේඛාවක් අඳින්නේ? මෙන්න රේඛාව ගැහුවා. ලක්ෂ්‍ය ලකුණු කරා. කව කටුවේ යකඩ තුඩ අදිරූලේ බිඳුවට තියුවා. පැන්සල් තුඩ දික් කරගෙන ගියා 3ට. තව චූටි දශම 3ක් ඉස්සරහට අරගෙන චූටි මිලිමීටර් 3ක් ඉස්සරහට ගියාම 3.3කට එනවා. අන්න යකඩ තුඩ ආයෙ මෙතන තියලා මේක ගැහුවා. එයාගේ නම දීලා නැහැ. දීලා තියෙනවා AB රේඛා. අන්න AB රේඛාව ගත්තා. මෙතන 3.3 cm. 3.3 cm. 3.3 cm. ඊට පස්සේ කියනවා එම පාදය මත සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කර. එම පාදය මත සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කර. පුතාගේ කව කටුවට ආයෙත් 3.3 ගන්න වෙනස් වෙලා නම් වෙනස් වෙලා නැත්නම් එහෙමම අරගෙන එන්න බලන්න පුතේ. මෙතෙන්ට යකඩ තුඩ තියලා මෙහෙම ගන්නවා. මෙන්න මෙතෙන්ට යකඩ තුඩ තියලා මෙහෙම ගන්නවා. ආන් එතන තැන C මෙතෙන්දල මෙතෙන්ට යක් කරනවා. මෙන්න මෙතෙන්ට යක් කරනවා. එතන 3.3 cm කියවෙනවා. මෙතන 3.3 cm කියලෙනවා. බලන්න ආයිසර සරල රේඛාව 3.3 නේ. ඒ දුරම කව කටුවට අරන් මෙතන තියලා මෙහෙම ගන්න. මෙතන තියලා මෙහෙම ගන්න. ඒක මේකට යන්න. අන්න සමපාද ත්‍රිකෝණය නිර්මාණය වෙනවා. ඊළඟට කියනවා පාදයක දිග සෙන්ටිමීටර් 4ක් වූ සවිධි ෂඩාස්පයක් නිර්මාණය කරනවා. පුතා කියන්න බලන්න. සවිධි ෂඩාස්පයක් නම් මේක මක්නවා උදේ.
සවිදි ශලාස්ත්‍රයක් නිර්මාණය කරන්න තියෙන ලේසිම සහ පහසුම ක්‍රමය තමයි පුතේ අරය සෙන්ටිමීටර් 4ක් වන වෘත්තයක් ඇත ගන්න ඕන. අරය සෙන්ටිමීටර් 4ක් වන අරය 4ක් කවකඩුවට 4ක් අරගෙන මේව වෘත්තයක් අදිනවා. ඇඳලා ඒ හතරම අරගෙන තැනක ලකුණු කරලා මෙහෙම ගන්න. ඒ හතරම අරගෙන මෙතන තියලා මෙහෙම ගන්න. ඒ හතරම අරගෙන මෙහෙම ගන්න. මෙතන තියලා මෙහෙම ගන්න. මෙතන තියලා මෙහෙම ගන්න. ඔන්න පුතේ හරියට මේක කැපෙනවනේ කියන්න බලන්න 6කට එනවා. බලන්න මෙතන තියලා මෙහෙම ගෙව 1යි 2යි 3යි 4යි 5යි 6යි ඔන්නෝමයි පුතේ. ඊට පස්සේ මෙන්න මේකට මේක යා කරා. මට වඩා ලස්සනට පුතාගේ නිර්මාණය කෙරේ. කවකටුව භාවිත කළා අදි. 100ද මේවට ගන්න පුතේ හැම තැනම 4 ගන්න. මෙතෙන්ට යකට තුඩ තියලා 4ක් කරන් රවුම දිනවා. ඒ 4 අරගෙන මෙතන තියලා මෙහෙම ගන්නවා, එතන තියලා මෙහෙම ගන්නවා, ඒකකට තැන තියලා මෙහෙම ගන්නවා, මේකට තැන තියලා මෙහෙම ගන්නවා, මේව දෙන්න මෙහෙම ගන්නවා. පස්සේ ටික යකනවා අන්න සවිදි ශලාස්ත්‍රයක් නිර්මාණය වෙනවා. පාදයක දිග සෙන්ටිමීටර් 4ක් බැගි. ඒ කවකටුවේ තියෙන 4නේ. ඒ 4 තමයි මැන කී. එක පාදයක් ලියලා සමාන ලකුණු දැම්මලා ගෙන්න. දැරුණා. මෙමෝනේ නේ එක පාදයක් නම 4 කියලා ලියනවා. අනිත් ඒවාට සමාන ලකුණු දාන්න. සමාන සංකේත දාන්න. මෙම සවිදි ශලාස්ත්‍රය. ඔන්න පුතේ පස්වෙනි ගානටත් අපි යනවා. බලන්න පස්වෙනි ගාන චුට්ටක් උදාලා ඍජු කෝණාස්ථාකාර නාට්‍ය ශාලාවක දිග 100යි පළල 40යි වේ. ඒ පරිමාණ රූපය ඇඳීම සඳහා සුදුසු පරිමාණ අනුපාතයක් ලෙස දක්වනවා. උදාහරණ තාම මේ පාඩමට ඇවිල්ලා නැහැ. ඒකට මේ හදාගෙන යනකොට පුතාට අමාරු වෙන එකක් නෑ. පරිමාණ රූප ඍජු කෝණාස්ථාකාර නාට්‍ය ශාලාවක දිග දිනවා මීටර් 100ක්. පළල දිනවා මීටර් 40ක්. පුතා මට යෝජනා කරන්න මේ නාට්‍ය ශාලාවට අපි පොතේ අඳින්න නම් 30ක් විතර ගමුද? නාට්‍ය ශාලාව දිග මීටර් 100යි. දිග මීටර් 100යි කියන්නේ මගේ පුතේ වඩාගන්න මම ගත්තොත් මේ කතා කරන්නේ පස්වෙනි එකනේ. 1 සෙන්ටිමීටරයකින් මීටර් 10ක් නිරූපණය කරනවා. ඒ කියන්නේ 1 සෙන්ටිමීටරයක් 10 තව බිංදු දෙකක් වෙනවා සෙන්ටිමීටර් කරා. 1/90. 1/90. පැහැදිලිද බලන්න. 1 සෙන්ටිමීටරයක් මීටර් 10යි. 1 සෙන්ටිමීටරයක් මීටර් 10යි. 1 සෙන්ටිමීටරයක් මීටර් 10යි කියන්නේ පුතා මීටර් 10 සෙන්ටිමීටර් කරන 100ෙන් ගුණ කරනවා. 100 වරක් 10 10යි. අනුපාතය 1ට 10යි. 1/90. තේරුණේ නැති අත්ස. ඊළඟට මෙන්න මේක අවධානයෙන් අහගන්න පුතේ. අපිට කියනවා සූත්‍ර පරිමාණයක් අනුපාතයක් ලෙස ලියා දක්වන්න ඒ ගන්න එච්චර. ඒක රෝමේ ලක්කම් 1. දෙවෙනි කොටස. ඒ කොටසේ 1. ඊළඟට රෝමේ ලක්කම් 2 ඒ කොටසේ 2 4ක් දිගයි 6ක් දිගයි. මේ දෙන්නගේම පළල 4යි. පරිමාණය 1/200යි. ඊට රූපයේ දැක්වෙන්නේ ජනිත්‍ය නිවසේ පරිමාණ රූපේ. ඒ දිග පළල ස වර්ගඵලය ස. පුතා බලන්න මේ ජනිත්‍යගේ හරි ජෝක් පුතේ. මේ බලන්න චූටි ගයක් තියෙන්නේ මේ පාදෙට සමාන. ඒතර මේක සෙන්ටිමීටර් 4යි. මේක සෙන්ටිමීටර් 6යි. මේකටත් සමානයි කියලා දෙලා තියෙනවා. එතකොට පුතාට පේනවා මේක 4 නම් මේකත් 4යිනේ. මේක 4 නම් මේකත් 4යි. මොකද හේතුව ඒ දෙක සමානයි කියලා දෙලා තියෙනවා. පරිමාණ සාධකයේ දීලා තියෙන්නේ 1/200යි. අපි දන්නවා මෙයාගේ දිග වෙන්නේ 6යි 4යි එකතු වුණාම සෙන්ටිමීටර් 10යි. ඒ සෙන්ටිමීටර් 10 ගුණ කරනවා පුතේ 200. මොකද හේතුව 1/200යි පරිමාණ සාධකය. එතකොට 210 වැඩි කරාම 2000ක්
සෙන්ටිමීටර් 2000 සෙන්ටිමීටර්. ඔන්න මම මේක 100ෙන් බෙදුවාම උත්තරය 20 මීටර. දිග මීටර් 20. දිග මීටර් 20. පළල හරිම ලේසි. පළල 4යි 100න් තියෙන්නේ. ආන් එක 200ෙන් ගුණ කරන්න. බිංදු දෙක දැම්මා දෙවරක් 4 8යි 800යි සෙන්ටිමීටර්. ආන් එක බෙදුවා 100ෙන්. එතකොට මීටර් 8යි පුතේ පළල. දිග මීටර් 20ක් එනවා. පළල මීටර් 8ක් එනවා. දිග මීටර් 20යි පළල මීටර් 8යි කියලා මෙයාගේ නිවසේ සම්පූර්ණ දිග පළල ලැබෙනවා. ඊළඟට අපි දන්නවා මේකේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි නෙවෙයි. ඒකෙම අංකයක් නැහැ යටින් නිකම්ම දාලා තියෙනවා පුතේ වර්ගඵල. මම මෙතනම හදනවා. වර්ගඵලයේ සමානයි දිග ගුණ කිරීම පළල. දිග දීලා තියෙනවා 8යි මීටර 20යි මීටර දිග මීටර 20යි පළල 8යි. वर्ग मीटर 8 වරක් 2 16 160 8 වරක් 2 16 160 वर्ग मीटर කියලා එනවා. ඒ වර්ගඵලය දිග 20යි පළල 8යි 20 වරක් 8 160 වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල. බං කරන්න පුතේ බලන්න පුතා මෙතන දීලා තියෙනවානේ ඉස්සෙල්ලම බලවෙන කාරණා බලන්න චුට්ටක් ආයෙත් නාට්‍ය ශාලාවේ දිග මීටර් 100. අපි තීරණය කරා මීටර් 100ක් කියන්නේ සෙන්ටිමීටර් එකකින් මීටර් 10ක් ලෙස ගත්තොත් උණයි. 1 සෙන්ටිමීටරයකට මීටර් 10යි. 1 සෙන්ටිමීටරයක් මීටර් 10යි කියන්නේ සෙන්ටිමීටර් 100යි. වැඩි කරා 100ෙන් 10 අනුපාතයකට 10. මෙයාගේ දිග සෙන්ටිමීටර් 4යි පළල ඒකට 4. මේ කෑල්ල 6යි ඒකට සම්පූර්ණ ගෙදර දිග 6 4යි 10යි. 1 200 පරිමාණය නිසා පුතේ ඒකේ අදහස තමයි 1 200 කියන එකෙන් අදහස් කරන්නේ 1 සෙන්ටිමීටරයක් 70 සෙන්ටිමීටර 200. 70 සයිස් එක බලන්න 200 ගුණ කරනවා. 200 ගුණ කරාම 20ක් එනවා. 2000ක් ඇවිල්ලා 1 මීටර කරන් සෙන්ටිමීටර කරලා සෙන්ටිමීටර මීටර කරන් 100 බෙදුවා. උත්තරේ 20. පරිමාණ රූප පාඩම කරනකොට මේදී පළතුරු බීමක් සෑදීමේදී ජලය හා පළතුරු ඉස මිශ්‍ර කරේ 3:2 අනුපාතයෙනි. පළතුරු බීම ලීටර් 3ක් සෑදීමට අවශ්‍ය ජලය හා පළතුරු ඉස කියන පුතා ඔන්න බලන්න හොඳට කියනවා මේක අහගන්න හොඳට අහගන්න ජලය සහ පළතුරු ඉස ජලය සහ පළතුරු කොච්චරද 3:2 පුතා මෙයාට 3ක් දෙන්න ජලයට 3ක් දෙන්න පළතුරුට 2ක් දෙන්න අනුපාතානුකූල එකතුව 5ක් කියනවා 5න් පුතේ 5න් 3ක් ජලය 5න් 3ක් ජලය 5න් 2ක් පළතුරු මේ ලීටර් 3 තුල අපි තියෙනවා ඔන්න ජලය ප්‍රමාණය පුතාට මතකයිනේ මේක වගන්ති ලියලා හදන හැටි මම දැන් දෙන්නම් ඔන්න පළවෙනි වගන්තිය වෙන්නේ ජලය පළතුරු අතර අනුපාතය මුළු ඒකක ගණන මුළු කොටස් ගණන කියලා ගමුකෝ පුතේ මුළු කොටස් ගණන සමානයි 3 එකතු කිරීම 2 3යි 2 එකතු කරාම 5 මුළු කොටස් ගාන 5යි ජලය සහ පළතුරු අතර අනුපාතය 3:2යි මුළු කොටස් ගාන 3:2 5යි ඊළඟට එක් කොටසක ප්‍රමාණය හරිම ලේසි එක් කොටසක ප්‍රමාණය වෙන්නේ ඔන්න ලීටර් 3 බෙදනවා 5 ලීටර් 3යි කියන්නේ පුතේ මුළු ප්‍රමාණය
එක මිලිලීටර් කරන්න 1000න් ගුණ කරා. ඕක බෙදනවා 600 මිලිලීටර්. දැන් පුතාට ජලය ප්‍රමාණය ඕන නම් 3න් ගුණ කරනවා. පළතුරු යුස ප්‍රමාණය ඕන නම් අර 600 දෙකෙන් ගුණ කරනවා. මම යට ගන්න නොකන්න. හරිනේ? ඒකම අරුනේ. මේ පරිමාණ ගන්න කොටස විතරයි පොඩ්ඩක් පැහැදිලි. මොකද ඒක තාම අපිට පාඩමක් ඇදියට කරන්න බැරි වෙච්ච නිසා. එක් කොටසක ප්‍රමාණය එවුවා. කොහමද? මුළු මිශ්‍රණ ප්‍රමාණය බෙදනවා මුළු අනුපාතයෙන්. එතකොට එක් කොටසක වටිනාකම ප්‍රමාණය ලැබෙනවා මිලිලීටර් 600. දැන් අපි ප්‍රමාණය හොයනවා ජලය 600 ml 600 ml ගුණ කරනවා 3 ml උගරක් බිඳුවයි 18යි මිලිලීටර් 1800 ජලය මිලිලීටර් 1800 ඒ කියන්නේ 1.8 ලීටර් ජලය මිලිලීටර් 1800 එතන ජලය ලීටර් 1.8 ඊළඟට පුතේ පළතුරු යුස ප්‍රමාණය වන්නේ කොච්චරයිද 600 ml ගුණ කරනවා දෙකෙන් උත්තරය 1200 මිලිලීටර් 1 ලීටර් කරොත් 1.2 ලීටර් කියලා උත්තරේ එනවා 1.2 ලීටර් කියලා පිළිතුරු ලැබෙනවා බලන්න පුතේ ආයෙත් ජලය 3ක් වෙනකොට පළතුරු යුස 2 ජලය 3ක් වෙන විට පළතුරු යුස 2 මුළු කොටස් ගන්න බලන්නේ ජලය 3ට පළතුරු යුස 2 එකතු කරාම මුළු කොටස් ගන්න 5 එක් කොටසක ප්‍රමාණය බලන්න මුළු මිශ්‍රණ වීම ප්‍රමාණය මුළු කොටස් ගන්නට බෙදෙන එක් කොටසක් මිලිලීටර් 600 එක් කොටසක් මිලිලීටර් 600යි නම් ජලයට කොටස් 3ක් තියෙනවා එහෙනම් 3ක් ගුණ පළතුරුට කොටස් 2ක් තියෙනවා මේක දෙකෙන් ගුණ කරනවා මෙතන මිලිලීටර් 1700යි 1 ලීටර් වලින් කියනවනම් 1.5 මෙතන මිලිලීටර් පළතුරු 1200ක් මිලිලීටර් තියෙනවා ඒකට ලීටර් කරනවා 1.2 කියන 1.2 අන්තිම කොටසේකේ දෙනවා මෙහෙම 1.5 දෙක ප්‍රතිශතයක් ලෙස දක්වනවා. මේක පුතේ රෝමිලක්කම් 1 B කොටසේ. මේක රෝමිලක්කම් 2 B කොටසේ. 1.5න් 2 ප්‍රතිශතයක් ලෙස දක්වනවා. පස්සරක් 1 5යි 2යි 7යි. පුතා දන්නවා 5න් 7 කියන එක ප්‍රතිශතයක් කරන්න යට ගාන 100 වෙන්න ඕන. යට ගාන 100 කරන්නේ කොහොමද? යට ගාන 100 කරන්නේ මගේ පුතේ 20න් ගුණ කරලා. ඒ වෙනස නැති වෙන උඩ 20න් ගුණ කරනවා. යට පස්සරක් 20 100යි. යට පස්සරක් 20 100යි. 7ක් 2 14යි 140යි. අවසානයේ 100න් 140යි. يعني 100ට 140යි පුතේ ප්‍රතිශතයක් ලෙස දැක්වුවාම 1.5න් 2. 6 වෙනි ගාන බලමු. ඔන්න එක්තරා පාසල් ආපන ශාලාවක දින 15ක් තුළ අලෙව් චොක්ලට් වැනිලා අයිස් පළම් විකුණු ආකාරය පහත දැක්කේ. සඳහා චොක්ලට් 10යි වැනිලා 50යි. අඟහරුවාදා 40යි 40යි. බදාදා 70යි 90යි. බ්‍රහස්පතින්දා 30යි 60යි. සිකුරාදා 60යි 50යි. ඊට තොරතුරු ඇසෙන බහුතීර ප්‍රස්තාරයක් අඳලා. තාම බහුතීර ප්‍රස්තාර කියලා දුන්නේ නැද්ද පුතාට? අන්තිමාරේදී තියෙන්නේ. තීර ප්‍රස්තාර බහුතීර කරේ නෑ නේද? හරි කමන්නේ අපි එක කලියර වෙලේ ගැන කතා කරමු. බහුතීර ප්‍රස්තාර ගාන 6 වෙනි ගාන ඩවුන් කරලා තියාගන්න කොච්චුට්ටක්. අපි කතා කරමු 7 වෙනි ගාන. පාඨ ප්‍රකාශන අතරින් කුලකයක් නිශ්චිතව අර්ථව දැක්වෙන ප්‍රකාශනේ තෝරන්න. එහෙම ප්‍රකාශය තෝරා ගැනීමට හේතුව දක්වන්න. කියන්නේ කුලකයක් කියන්නේ මොකක්ද කියලා ගමක සිටින මිනිස් පොහොසත් ගන්න පුළුවන් පුතේ නැහැ. කුලක පොහොසත් දුප්පත් කියලා වෙන් කරන්න බෑ. පෙරදිග සංගීතයේ ස්වර ගන්න පුළුවන්. පෙරදිග සංගීතයේ ස්වර ප්‍රධාන දිශා පුළුවන්. පන්තියේ සිට දක්ෂ ළමු ගත නොහැකි. ගන්න පුළුවන් නේයි කියලා අහනවා නේද? නිශ්චිත අර්ථ දැක්වෙන ප්‍රකාශන තෝරන්න.
එම ප්‍රකාශන තෝරා ගැනීමට හේතුව තමයි පැහැදිලි වෙන් කර ගැනීමකට හැකි දෙවි. පැහැදිලිව වෙන් කර ගැනීමට හැකි බැවින් තමයි පුතේ අපි පෙරදිග සංගීතයේ ස්වර සහ ප්‍රධාන දිශා කියන දෙක තෝරගන්න. පොහොසත් මිනිස්සු කියන එක පැහැදිලිව වෙන් කර ගැනීමට සාධකයක් නැහැ. පහත් පන්තියේ දක්ෂ ළමයි වෙන් කර ගැනීමට සාධකයක් නැහැ. ඒ නිසා ඒක තවදුරටත් කුලක හැටියට ගන්නට බැහැ. කුලකයේ අවයව සංගලවරණ තුල ලියා දක්වන්න. ගිහිල්ලා තමයි හේෂානි එයත් තෝම් කරගෙන. කුලකයේ අවයව සංගලවරණ තුල ලියා දක්වන්න. අවයව සංගලවරණ තුල ලියා දක්වන්න. එතකොට අපිට පේනවා සංගලවරණ තුල ලියනකොට අපිට පැහැදිලි වෙනවා අහගන්න පුතේ සංගලවරණ තුල ලියනකොට මේකේ වැටෙන්නේ කවුද? 3,6,9,12 ස්ථිරවම සිදුවන සිදුවීම් දෙක. ස්ථිරවම සිදුවන අද රාත්‍රියේ කලවර වීම, උඩ පැන්නොත් බිම වැටීම, බරගල දියේ ගිලීම, ඔන්න ඔය වගේ දේ. ගඟක වතුර පහළට ගලාගෙන යන මේ ස්ථිරවම සිදුවන දේවල්. පසළොස්වක හඳ පෑයීම, වැසි වැට්ටොත් බිම දෙමීම, මේ ස්ථිරවම සිදුවන දේවල්. යම පරීක්ෂණයකදී ලැබිය හැකි ප්‍රතිඵල ලැබීමේ විය හැකියාව සමාන නම් එවැනි පරීක්ෂණයේ යොදා ගන්නා වස්තුවක් නම් කරා. එවැනි පරීක්ෂණයකට යොදා ගන්නා වස්තුවක් නම් කරා. එම වස්තුව යොදාගෙන කරන ලබන පරීක්ෂණයේ ප්‍රතිඵල ලියන්න. කාසියක් ගමු. කාසියක් උඩ දැමීම. සමබරයිනේ. ලැබෙන්න පුළුවන් විය හැකියාව තමයි සිරස අගේ. සිරස ලැබෙන්න පුළුවන්, අගේ ලැබෙන්න පුළුවන්. සිරස ලැබෙන්න පුළුවන්, අගේ ලැබෙන්න පුළුවන්. එහෙනම් අපි හම්බෙමු. සියලු දෙනාට දරුවන් සරණයි. සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. අයබෝවන්.